නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ශ්‍රද්ධා රූප වාහිනිය වටා ඔබ හැමදෙනාම ඊටාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නේ. ඔබට මතකයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ හදවතේ හැනුණු හුල් පහ සහ බන්ධන පහ පිළිබඳව දේශනාවෙන් අපිට කරුණු පැහැදිලි කරන්නට යෙදුණා පසුගිය වැඩසටහන්වල. ඉතින් අදත් අපිට උතුම් දහම් කාරණා විමසලා දැනගන්න අවස්ථාව යෙදෙන ඊටාම පින්බර අවස්ථාවක් උදාවන්නේ. හැමෝම ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. ඉතින් අපි පළමුවෙන්ම ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් වැඩමවා වදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම අද සදැහැති දායකත්වයේ පිළිබඳව උපන් දිනයේ යෙදුන සජීවාද සිල්වා මහත්මියට සෙත් පැතීම පිණිස සුගේෂ මහත්මයා සජීවාද සිල්වා මහත්මිය පින්වන්ත දරුවන් වන සිනෝන් පුතුණුවන් සියරා දියණිය සහ සියෝන් පුතුණුවන් ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වතුන් කැටුව පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල දහම් සාකච්ඡා පිණිස අපි අවසරය ලබා ගන්නවා. අපේ ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් අපට අනුශාසනා පිණිස අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අදහස් වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම මේ ධම්මක විවර කළ දිමින් අපේ ජීවිතය එළිය කළ ගුරු දේවයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. අපි කතා කරමින් හිටියේ නීවරණ ධර්ම දුරු කරගන්න, ඒ වගේ මේ නීවරණ ධර්ම තේරුම් ගැනීම පිණිස එහෙමයි ස්වාමී අවශ්‍ය කරන දහම් කරුණු. එහෙයි. එතකොට මේ නීවරණ ධර්ම හරි පුදුමයි. දැන් භාග්‍යතුන් වහන්සේ සමහර අවස්ථාවල මේ නීවරණ ධර්මයේ කෙලින්ම ඒ වචනේ විස්තර කරනවා. ඊට පස්සේ නීවරණ ධර්මයේ තේරුම් ගන්න බෙදලත් විස්තර කරන අවස්ථා තියෙනවා. එහෙමයි ස්වාමී. දැන් බලන්න මේ චේතෝ කියලා සූත්‍රයේ තියෙන ඒ ක්‍රමය තමයි. දැන් විචිකිච්ඡාව කියන වචනේ තියෙන එච්චරයි. ඒකට ශ්‍රාවකයා ඒක ඒ වෙලාවට තේරුම් ගන්නවා. එහෙමයි. ඒත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී බොහොම ලස්සනට ශාස්ත්‍රුන් වහන්සේ ගැන විචිකිච්ඡාව තියෙනවා. ඒ ධර්මයේ පිළිබඳව විචිකිච්ඡාව තියෙනවා. ශ්‍රාවක සංගරුවන පිළිබඳව විචිකිච්ඡාව තියෙනවා. හික්මන නිවන් මඟ පිළිබඳව විචිකිච්ඡාව තියෙනවා. කියලා ඒ විචිකිච්ඡාව හතරකට කඩලා විස්තර කරනවා. එහෙමයි ස්වාමී. ඒක එකපාරට හඳුන ගන්න බැරි වෙච්ච කෙනාට සමහර විට මේක තේරුම් ගන්න ලේසියි ඒකට. එහෙයි. හරි ආශ්චර්යයි නේද? ස්වාමීනි නීවරණ ධර්ම සඳහන් කරන ස්ථානයේ විචිකිච්ඡාව ලෙසින් අර්ථවත් වෙන්නේ මේ ආකාරයෙන්. ඒකට ඒක විස්තර වශයෙන් කියන්නේ. එහෙමයි ස්වාමී. දැන් සතිපට්ඨානෙ ගත්තත් විස්තර වශයෙන් නෑ. එහෙයි. සතිපට්ඨානෙ කිලින්ම කියන්නේ විචිකිච්ඡාව විතරයි. එහෙයි ස්වාමීනි. දැන් මේ දේශනාවේ සමහරට එතන ඉන්න පිරිසට ඒක වැටහෙන තරම් ප්‍රඥාව ගොචරයි. ඒක තේරුම් ගන්න පුළුවන් දක්ෂයි. එහෙමයි. දැන් මෙතන ඉන්න පිරිසට ඒක දක්ෂ නැත්නම් ඊට පස්සේ මේ පිරිසට ඒක විස්තරي වශයෙන් කරනවා එතකොට. විස්තරාර්ථව. විස්තරාර්ථව. එහෙමයි. හරි ආශ්චර්යයි එතකොට. එහෙයි ස්වාමීනි. එතකොට මේ විචිකිච්ඡාව අපේ ජීවිතේ පැවතීම මරණයේදී කොච්චර දුරට බලපානවද කියන කාරණේ බොහොම ලස්සන දේශනාවක හම්බුණා මට කාරණාවක්. මට හිතුණා අද ඒ කාරණේ ඉස්මතු කරන්න ඕන කියලා මේ ජානුසෝනී කියන සූත්‍රයේදී. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ කාමයට අපි හිතේ තියෙන බලවත් මුසපත් බව මරණයේදී කොච්චර අපිට බලපානවද? කයට තියෙන මේ බලවත් බන්ධනේ මරණයේදී කොච්චර බලපානවද
කියන කාරණේ බොහොම ලස්සනට විස්තර කරපු දේශනාවක්. මට හිතුණා ඒ නිසා ඒකත් මේකට අපි දැන් කතා කරමින් හිටියේ බන්ධන ගැනනේ. එහෙමයි. එතකොට අපි මේ කාමයට තියෙන බන්ධනෙත් එතකොට මේ කෙලෙස් දුරු කරන්න හිත මෙහෙවන්න දුෂ්කර දෙයක්. එතකොට ඒක හිත මෙහෙවන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. මොකද ඒ හිතේමනේ බන්ධනේ තියෙන්නේ. ඒ හිතේම බන්ධනේ තියෙනවා. ඒ හිත ඇතුලේ බන්ධනේ තියෙන නිසාම ක්ලේශය දුරු කරන්න හිත ගන්න බෑ. කෙලෙස් වලට යට වෙලාම යට වෙලාම යනවා. එහෙමයි සර්. හරි පුදුම දෙයක් ඒක. එහෙමයි. දැන් බන්ධනයකින් බැඳලා තියන්නේ එතකොට. බන්ධනෙන් බැඳලා තියෙන්නේ. ආන් ඒ වගේ දැන් අපිත් එහෙමනේ අපි මොකක් හරි බන්ධ අපි දැන් වටේටම කැම තියෙනවා හොඳට. බෙදලා ගලක් කරලා arrange කරලා ඔක්කොම තියෙනවා. අපි මොකක් කනුවකට තියලා බැඳලා තියෙන්නේ. මොකද වෙන්නේ අපිට? කැම ටික තුන්ට වැඩ නැහැ. අතෙන්ට කිට්ටු අර උත්සාහයට අපි යෙදෙන්න බෑ. ඒක සරල දෙයක්. අපි දැන් අපිට නිදිමත බලවත් නම් වැක්කිරෙනවා නම් අපිට දැන් ධර්මයේ කොච්චර ගියත් අහන්න හිත නැමින්නේ. එහෙමයි ස්වාමීනි. දැක්කනේ. එහෙයි. බැඳලා තියෙන්නේ උඩට අපි. ඔයගෙ තමයි කාමයට මුසපත් වෙලා නම් ඉන්නේ. ඒකට එයාට ගෙවල් දොරවල් යාන වාහන වලින් තොර ලෝකයන්නේ බණ අහන්න තියා හිත නැමෙන්නේවත් නැහැ. එහෙමයි ස්වාමීනි. එන මේ බණ අහන්න වෙලාවක් නැහැ කියන අයට හොඳ බණක් මේක. කවහර කට්ටිය කියනවනේ. එහෙමයි. බණ අහන්න වෙලාවක් නැහැ කියලා. ඒකේ තේරුම තේරෙන්නේ. තේරුම මොකද්ද උඩ? එහෙමයි ස්වාමීනි. වෙලාවක් නැතිකම නෙමෙයි. එක්ක ශාස්ත්‍රුන් වහන්සේ ගැන සැකේ, එක්ක ධර්මයේ ගැන සැක, එක්ක ශ්‍රාවක සංඝ රත්නය ගැන සැකේ, එහෙම නැත්නම් ශික්ෂාව ගැන සැකේ, එහෙම නැත්නම් ද්වේෂය. එහෙමයි. අපි ගෙදර එනකොට කට්ටියත් එක්ක ද්වේෂය. ඒතර එයාට බෑ බණහන වාඩින් බෑ. එහෙම නැත්නම් කාමයේ මුසපත් වෙච්ච හිතක් තියෙනවා. එතකොට මේ හිත කාමයේ ඔස්සිදුවන්නේ. බණහන්න බෑ. සීල් ගන්න යන්නේ බෑ. එහෙමයි. ඒවත් කයට බලවත් බන්ධනයක් තුන වාඩිලා ඉන්න බෑ. එතකොට ඒ කිනාට. වාඩිලා ඉන්න හිත දෙන්නේ නැහැ. එතකොට අමාරුයි. හරින් කැක්කුමයි මෙහින් කැක්කුමයි දුෂ්කරයි එතකොට. ඒතර බලන්න මේ ඔක්කොටම එතකොට හේතුව අපිට තේරෙනවා මොකද්ද හේතුව? මේ හුල් වලින් ආධ්‍යාත්මي බැට කනවා. ඊළඟට බන්ධන වලින් ගැට ගැහිලා තියෙනවා. ඒතර හිත දෙන්නේ නැහැ. සමහර කට්ටිය දානයක්වත් දෙන්න යන හිතෙන්නේ. ගෙවල් වල නිකන් මල ගෙවල් වගේ හැමතිස්සෙම නිකන් කොයි වෙලාවෙ. ඒ අපේක්ෂා බංගත්තෙන් පිරළනේ වාසය කරන්නේ. එහෙමයි. හිත දෙන්නේ නැහැ ඒකට. හරි පුදුමයි. එතකොට ඒ කාලේ ඔය ජානුසෝනී කියලා බ්‍රාහ්මණෙක් හිටියා. මෙතුමා බුදුරජාණන් වහන්සේ හොයාගෙන දවසක් ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක සතුටු වුණා. සතුරු සාමීචියේදලා පිරිසඳර කතා බහේ යෙදිලා එකත් පසක හිඳගෙන ජානුසෝනී බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් ආනවා බවත් ගෞතමයන් වහන්සේ මම මේ වගේ දෙයක් පවසන කෙනෙක්. මෙමුදු දෘෂ්ටියක් තියෙන කෙනෙක්. මොකද්ද? මරණ ස්වභාවයෙන් යුතු යමෙක් සිටීද හේ මරණයට බය නොවන්නේ. මරණ ස්වභාවයෙන් යුතු කෙනෙක් සිටීද එයා මරණයට බයක් නැහැ කියලා යාට. මරණ ඉදිරියේ සන්ත්‍රාසයටපත් නොවේ, තැති ගන්නේ නැහැ. යන කරුණ මම මේ වගේ මගේ අදහසක් තියෙනවා කිව්වා. එහෙමයි. එයා හිතන් ඉන්නේ මොකද්ද? මරණයටපත් වෙනකොට බය ඇති වෙන්නේ නැහැ. දුක ඇති වෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ මේ ඔක්කොම සීල දෙනා කියලා. මේ ස්වාමීනි. බ්‍රාහ්මණය ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා මරණ ස්වභාවයෙන් යුතු යමෙක් සිටීද ඔහු මරණයට බය වන්නේ මරණ ඉදිරියේ සන්ත්‍රාසයට පත්වන්නේ යන මෙබඳු කෙනෙකුත් ඉන්නවා කොහොමයි ලෝකේ. මරණ ඉදිරියේ බය වෙන කෙනෙකුත් ඉන්නවා කිව්වා. දුකටපත් වෙන තැති ගන්න කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා කිව්වා. එමෙන්න බ්‍රාහ්මණේ මරණ ස්වභාවයෙන් යුතු යමෙක් සිටීද එහි මරණයට බය නොවන්නේ මරණ ඉදිරියේ සන්ත්‍රාසයට පත් නොවන්නේ යන මේ වගේ කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා කිව්වා. කියන මරණ ඉදිරියේ බය නොවන කෙනෙකුත් ඉන්නවා කිව්වා. එහෙමයි. දුකටපත් වෙන්නේ නැති, තැති ගන්න නැති, බොහොම විශාරද හිතින් මරණ කෙනෙකුත් ඉන්නවා මේ ලෝකේ. එහෙනම් මේ මරණයේ ඉදිරියේදී එහෙනම් අපිට තේරෙන මේ ලෝකෙ දෙගොල්ලක් එහෙනම් ඉන්නවා. එහෙමයි ස්වාමීනි.
දෙගොල්ලක් ඉන්න දෙගොල්ලෝ කවුද? සමහර අය මැරෙද්දි බය වෙන කට්ටිය ඉන්නවා. දුකටපත් වෙනවා. තැති ගන්නවා. සමහර අය මැරෙනකොට අපි අහලා තියෙන වැසිකිලි කැසිකිලි පවා යනවා පිට වෙනවා. එහෙමයි ස්වාමීනි. එච්චර බයටපත් වෙලා. ඉතින් අපිට හිතා ගන්න මේ මරණ ඉදිරියේ ස්වභාවය. කොච්චර අසරණ බවක් ජීවිතේ නේද? එහෙමයි. ඒ වගේම තමයි එතකොට සමහර අය ඉන්න මරණ ඉදිරියේදී පොඩි බයක් ඇති වෙන්නේ නැහැ. මරණ ඉදිරියේදී බයක් ඇති වෙන්නේ නැහැ. ඒතර ඒක ජීවත් වෙලා ඉඳිද්දිම තමන්ගේ හිත ගැන තමන්ට තේරුම් ගන්න පුළුවන්. එච්චර ඕනේ. සමහරට කිසි කෙනෙක් නැතුව තනියෙන් ඉන්නකොට හිතට බයක් ඇති වෙනවා නම් ඒක නා අනිවාර්යෙන් මැරෙද්දි බය වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් ජීවත් වෙලා ඉඳිද්දිම සමහරට පොඩ්ඩක් තනි වෙච්ච ගමන් තමන්ගේ හිත බයටපත් වෙනවා කියලා කියන්නේම එන මරණ ඉදිරිය අනිවාර්යෙන් බයටපත් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය මේ ලෝකේ. එතකොට බුදුරජාණන් දේශනා කළ බ්‍රාහ්මණය මැරෙන ස්වභාවයේ යුතුව සිට බියවන්නා වූ මරණය බියස සන්ත්‍රාසයට පත්වන්නා වූ පුද්ගලයා කවුරුද කියලා. මරණ ඉදිරියේදී බය වෙන කෙනා කවුද මේ ලෝකේ? බ්‍රාහ්මණය එතෙම් කෙනෙක් ඉන්නවා කාමයන් ගැන රාගය දුරු කරලා නැහැ කියලා කියන. අන්න. කැමැත්ත දුරු කළා නැහැ, ප්‍රේමය දුරු කළා නැහැ, පිපාසය දුරු කළා නැහැ, දාහය දුරු කළා නැහැ. තෘෂ්ණාව දුරු කළා නැහැ. දැන් බලන්න පිපාසෙන් ඉන්නේ හැමතිස්සෙම. මම එදා දැන් සාමාන්‍යයෙන් ඕන් මාර්ගයේ ඉන්න කෙනෙක් වේවා විසාකා මල්ලිකාවට ළමයි 20ක් හිටපු කෙනෙක් නේ. එහෙමයි ස්වාමීනි. ඒක කාමෙට බැඳීම නැද්ද? තිබිලා තියෙනවා. හැබැයි නැත්තේ මොකද්ද? පිපාසය තිබිලා නැහැ. ඒ දේවල් වලම ඇලි හිත ඒවම හිත හිතා පත ඉන්න කෙනෙක් නෙමෙයි ඒකට චරිතය. එහෙමයි. පිරිස අතර හිටියත් හුදකලා චරිතයක්. චරිතය මොකද්ද හුදකලා බව? හැමතිස්සෙම දහම් මානසිකාරයක්. භාග්‍යතුන් වහන්සේ ගැන ආරම්භිච්ච හිතක්. ධර්මයේ ගැන සිහි කර ඉන්න හිතක්. සමහර ශ්‍රාවක සංඝ රත්නය ගැන මේ සිහි කර ඉන්න හිතක් තිබුණා. විශාකාවට. එහෙමයි ස්වාමීනි. ඒක තමයි පිරිස අතර හුදකලා වෙනවා කියලා කියන්නේ ඒකට. පිරිස අතර ඉන්නවා හිත තියෙන ධර්මයේ. එහෙමයි. හිත තියෙන ධර්මයේ සමහර අවශ්‍ය දෙයට කතා බස් කරනවා. අවශ්‍ය දෙයට කටයුතු කරනවා. හොයලා බලනවා. හිත තියෙන්නේ දහම් අරමුණකදී. සමහරට සතර බ්‍රහ්ම විහරණ තුල. එහෙමයි. කතා බහ කළා සමහරලාට කෙනෙකුට මෛත්‍රියෙන් කරන අනුග්‍රහයක් විදිහට කතා බස් කළා. හොයලා බලලා කටයුත්තක් කළා මෛත්‍රියෙන් කරන ක්‍රියාවක් විදිහට ඒක කරන්නේ. වදින් පොරෙන් කරන දේවල් නෙවෙයි ඒක. සේවයක් විදිහට. එහෙමයි. සේවය කියන කාරණේ ඔළුවේ හොඳට තියෙනවා ඒකට. පින කියන කාරණේ ඔළුවේ හොඳට තියෙනවා. බලන්නකොට මේ චරිතයේ ස්වභාවය හරි ආශ්චර්යයි. භාග්‍යතුන් දේශනා කළා වූ එක්තරා දරුණු රෝගයකින් පහස ලබනවා කියනවා. අර කාමයෙන් බලවත් මුසපත් වෙලා ඉන්න කෙනා අසනීප වෙනවා. දරුණු රෝගයක් වැළඳුණු මොහොත මෙහෙම හිතනවා කියන අහෝ ප්‍රිය වූ කාමියෝ මාව අත්හැර දමන්නා හොය. මමද ප්‍රිය වූ කාමයන් අත්හරින්නේ මේ මගිනුත් කාමයන් මෙන් වෙලා යනවා මටත් කාමයන් අත්හරින්න වෙනවා. එහෙමයි. එහෙම නෙවෙයි නේද? එහෙයි ස්වාමීනි. දැන් අසනීප වෙලා ගිහිලා මේ හොස්පිටල් එකට ගිහින් දානවා. මට ළමයි බලන්න ඉන්නේ නැහැ සමහරට ඒක රාජකාරී. හිතන වෙලාවට හිත කියන එන්නේ පිරිවරා ගන්නෑ. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? ඔන්න බය ඇති වෙන පටන් ගන්නවා. ඒකයි වෙන්නේ එතකොට. මම්මු ප්‍රිය ඊට පස්සේ එතුමට ප්‍රිය වූ කාමේ Tamanට ඕන දේවල් හොය හොයා යන්න බෑ එතකොට. වෙන්නේ නැද්ද? එහෙමයි. තියෙනවා. ශෝක කරයි කියනවා, කලන්ත වේ කියනවා, වැළපෙයි කියනවා, ලයේ අත්පා ගහගනී ගන්නවා කියනවා. එහෙමයි. ඔළුව පොළේ ගහ ගන්න මුසපත් වෙනවා. සමහර එහෙම නැද්ද? දැකලා නැද්ද එහෙම කට්ටිය? සමහර කට්ටිය එහෙම ඔළුව පොළේ ගහගෙන බෑන්ක් ටික ගහ පපුවට ගහගෙන මේ අඬන කට්ටිය නැද්ද දැකලා නේ? එහෙමයි ස්වාමීනි. ඒ මුසපත් වෙච්ච කට්ටිය කාමේ. එහෙමයි. හරි පුදුමයි ඒක. බ්‍රාහ්මණයේ මරණ ස්වභාවයේ ඇතිව සිට මරණ ඉදිරියට බයටපත් වෙන පළවෙනි කෙනා පළවෙනි කෙනා කියනවා. දැක්කද මේ නීවරණ වල තියෙන භයානකකම? එහෙයි ස්වාමීනි.
මරණයවත් සුවයක් නැහැ. ඉන්නෙත් බයෙන්. ඉන්නෙත් බයෙන්. දැන් බලන්න ගෙදර දොරේ ඉන්නකොට දැන් බලන්න මේ වගේ වකු කාලවක වන්නකො දරුවෙක් ගෙදර ඉන්න කෙනෙක් එළියට ගියත් බයෙන් ඉන්නේ. එහෙමයි. තමන් එළියට ගියත් බයෙන්, ගෙදර කෙනෙක් එළියට ගියත් බයෙන්. එහෙන් එක පැත්තකින් කුඩුකාරයෝ. අනිත් පැත්තෙන් බේබද්දෝ. අනිත් පැත්තෙන් සල්ලාලයෝ. අනිත් පැත්තෙන් වංචාකාරයෝ. නැද්ද? එහෙමයි. ඒතර ගෙදරක මවක් පියෙක් කොච්චර බයකින්ද ඉන්නේ. දරුවෝ කොච්චර බයකින්ද ඉන්නේ. එහෙමයි. එතකොට ඒ කුමක් නිසාද මේ කාමයට මුසපත් වෙච්ච හිත? කාමයට මුසපත් වෙන හිත බයටම පත් කරනවා. එහෙමයි. පිරිසක් අතරට ගියත් බය. නැද්ද බය? පිරිසක් අතරට ගියත් බය. මම පිළිගනීද නැද්ද? හරි පුදුම මාත් එක්ක කතා කරයිද නැද්ද? මං තනි වෙයිද නැද්ද? එහෙමයි ස්වාමීනි. ඔව්. එහෙයි. බය තියෙනවා ඒතකොට හිතට. බලන්නකො භද්‍ර යවුනේ ඉන්න අර රාජකුමාරයා අවතින් අවුරුදු 29 ගිහි අතහැරලා කැලේ ඉන්නකොට කොහොමද නේ? එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙවෙයි ඉතින් ඒ කාලේ හිටපු අපිට හිතා ගන්න බෑ මේ සිටු කුමාරිකාව, රාජකුමාරිකාව. දැන් මහා ප්‍රජාපති ගෞතමී කියන්නේ ශාක්‍ය වංශයේ ඉතින් මේ රාජමාතාවනේ. එහෙමයි. රාජමාතාව. ශාක්‍ය වංශේ. ගස්සරනේ හිටියේ. ඒ ස්වාමීනි. අපිට හිතා ගන්න පුළුවන්ද ඒක? හිතන්නවත් බය නැහැ හිතේ. බය නැහැ හිතේ. එහෙමයි ස්වාමීනි. ඒ කාමයට ගැට ගැහිච්ච හිතක් නෑ. පිපාසයක් තියෙන හිත නෑ. බය ඇති කරන්නේ කාමයේ බැඳී. ඒක තමයි. හිතට එහෙනම් බය උපද්දන්නේ කවුරු විසින්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. හිතට බය ඇති කරන්නේ බන්ධනයක් විසින් මේ කරන්නේ. හුලක් විසින් කරන්නේ බය ඇති කරන්නේ කරන්නේ. දැන් මේ ඊළඟට කියන තවද බ්‍රාහ්මණය මේලා ඇතමික් තම ශරීරයේ මේ කය ගැන තියෙන රාගය දුරු කළා නැහැ කියනවා. කැමැත්ත දුරු කළා නැහැ කියනවා. ප්‍රේමය දුරු කළා නැහැ කියනවා. පිපාසය දුරු කළා නැහැ කියනවා. දාහය දුරු කළා නැහැ කියනවා. තෘෂ්ණාව දුරු කළා නැහැ කියනවා. විවිධ වචන වලින් විස්මතු කරන භාගය. එහෙමයි ස්වාමීනි. තමන්ගේ හිතේ තමන්ගේ කයට තියෙන රාගය දුරු වෙලා නැත්තම් පිපාසය දුරු වෙලා නැත්තම් ඒතර අඩදබරත් එක්කම තමයි ජීවත් වෙන්නේ. බය හට ගන්න එක පැත්තක් තව මේ හේතු වෙනන්නේ ඒක. දැන් කාමයට බලවත් පිපාසයක් නම් තියෙන්නේ ගෙදර ඉන්න අයත් එක්ක හැමතිස්සෙම නුරුස්සන ගතියෙන් ඉන්නේ. බය ඇති වෙන ප්‍රධාන හේතු වෙන්නේ ඒක තමයි ඒකට. එහෙමයි ස්වාමීනි. එතකොට කය ගැනත් එහෙමයි. කය ගැන බලවත් ප්‍රේමයක් තියෙනවනම් අපහසුතාවෙන් ඉන්න බෑ. අපහසුවක් ආපු ගොච්ච ගමන් ඉන්න අයත් එක්ක නුරුස්සන හිතින් ඉන්නේ. රෝගත් හිතින් ඉන්නේ හැමතිස්සෙම. එහෙමයි. ගෙදර පොඩ්ඩක් කටයුතු වැඩි වෙච්ච ගමන් ඔරෝගත්තු හිතින් ඉන්නේ. අනිත් එක්කන ප්‍රිය ස්වභාවයක් නැහැ. එහෙයි. ඉතින් ඔරෝ ගන්න බවම බය ඇති වෙන්න හේතු වෙනවා. ආන්නේයි. ඔහු එක්තරා දරුණු රෝගයකින් පහස ලබනවා කියනවා. දරුණු රෝගයක් වැළඳුනාට පස්සේ ඕම් හිතනවා කියනවා. අහෝ ප්‍රිය වූ ශරීරය මා අත්හැරදමා යන්නේ. එයාගේ හිතට එනවා කියනවා දැන් ශරීරයේ යම් ප්‍රිය ස්වභාවයක් තිබ්බද මේ ප්‍රිය ස්වභාවය දැන් මං අත්හැරලා ගියා. එහෙමයි. ඒ විතරක් නෙවෙයි මමද දැන් ප්‍රිය වූ ශරීරයට දැන් මට අත්හරින්න වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මොකද වෙන්නේ දැන්? අත්හරින්න මරණ ඉදිරියේදී. එතන මොකද වෙන්නේ දැන්? මරණ ඉදිරියේදී කාමයේ අත්හරින්න වෙනවා කියලා හැංගෙනකොටම බය ඇති වෙනවා. දරුවෝ අත්හරින්න වෙනවා කියලා හිතෙද්දි බය ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. නෝනා අත්හරින්න වෙති කියලා හිතෙද්දි මහත්තයට බයයි. මහත්ය අතහරින්න වෙයි කියලා හිතෙද්දි නෝනට බයයි. නැද්ද බලන්න? ස්වාමීනි මේ ශරීරය අතහරින්න වෙනවා කියලා අපිට කොයි වෙලාවකවත් හිතෙන්නේ නැහනේ සාමාන්‍ය ජීවිතින්ද. ප්ලීස් හිතෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. හිතෙන්නේ නැහැ. එහෙයි. ඔකට ලස්සන දේශනාවක් තියෙන නකුල පිටු කියලා සූත්‍රයක් තියෙනවා. එහෙයි. අපිට පුදුමයි මම එක දැන් ඔය කරන් ඉන්නේ. අපි ඉස්සරහට එක පොඩ්ඩක් බලමු. එහෙමයි ස්වාමීනි. අවසන්. එතකොට විස්තර කරනවා වැළපෙයි කියනවා. ලයියත් පැහැර ගනී කියනවා. බ්‍රාහ්මණයේ මරණයේ ස්වභාව ඉදිරියේදී මරණයේ ඉදිරියේදී බයට සන්ත්‍රාතයට පත් වෙන මේ දෙවෙනි කෙනා කියලා කියනවා. එන කය ගැන බලවත් බන්ධනයක් තියෙනවා නම් ඒක නත් බයටපත් වෙනවා. එහෙමයි. අසනීපයක් ආවම බය. එහෙයි. බය. හිතන තරම් ලේසි නෑ. ඒකට මේ අපි මේ ඔක්කොම අමතක කරලා දාලා කිසි ප්‍රශ්නයක් නෑ වගේ අපි හිටියට මේ
කාම්භෝගී ජීවිතය අපි ඔක්කොම රැස් කරගෙන නිකන් අපි මේ හිටිය වගේ නෙමෙයි ධර්මයේ සිහි කරන්නේ නැතු. එහෙමයි ස්වාමීනි. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඒක. එහෙයි. ධර්මයේ සිහි කරන්නේ නැතු වෙන එක තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. එහෙයි. ඒ නිසා මේ අපි මේ දේවල් හැමතිස්සෙම සිහි කරන අනිත්‍ය දේවල් මේක. අපි ඒ නිසානේ අර මේ ගිරිමානන්ද සූත්‍රය කතා කරලා අනාත්ම සංඥාව ගැන. හැමතිස්සෙම විතර පණිවිඩයක් දෙන්න කිව්වේ මේ ඇස මගේ වශයෙන් පවත්වන්න බෑ නේද? මේ ඇසට පේන මේ ප්‍රියමනාප ලෝක ස්වභාවය වෙනස් වෙලා යනවා මගේ වශයෙන් පවත්වන්න බෑ නේද? එහෙමයි. හිතට පණිවිඩයක් දිදී අපි ඉන්නකොට කාලයක් පුරුදු කරනකොට හිත තේරුම් ගන්නවා මේ බාහිර ලෝකේ වශයෙන් පවත්වන්න බෑ කියලා. එහෙයි. හිතට උගන්වනකොට තේරුම් ගන්නවා හිත. ඒක අපි කියලා දෙන්න ඕනේ ස්වාමීන් අනිවා හිතට කියලා දෙන්න. එහෙමයි. පොඩි දරුවෙකුට මේක යමක් කියලා දෙන්නේ යම්සේද හිතටත් මේක කියලා දෙන්න ඕන. එහෙයි. හිත සනසවන්න ඕන. එහෙමයි ධර්මයෙන් සනසවන්න ඕන. ස්වාමීනි දැන් කායට බැඳීම ගැන කතා කරද්දී විමස ගන්න හිතෙනවා දැන් අපි හදිස්සියේ රෝගයක් හැදිලා ඉස්පිරිතාලට ගිහිල්ලා නවතින්න වුණත් අර සැප පහසුට හුරු වුණොත් ඉන්නේ එහෙම බොහෝ සැප සම්පත් කොට්ට මෙට්ට මේවා ඇතිරිලි ඉන්න බෑ. අරගෙන යන්න හිතෙනවා. ඔව්. බැරි වෙලාවක්වත් ඇඳක් එහෙම හම්බුනේ නැත්තම් ස්වාමීනි පුටුවේ හරි එළියේ වෙනකල් වාඩි වෙලා ඉන්න වුණොත් එහෙම හරි ප්‍රශ්නයක්. හරි ප්‍රශ්නයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒ කයට තියෙන නින්දට තියෙන බැඳීමත් එක තියෙන ප්‍රශ්න තියෙනවා. එහෙමයි ස්වාමීනි. ගැටුම්ම තමයි තියෙන්නේ. එහෙමයි. ගැටුම්මයි හටගන්නේ. ඒතර මේ ආධ්‍යාත්මික ඝට්ටණයට යන්නේ මේ උල්සා බන්ධනත් එක තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ තුන්නේ. බන්ධනේ පිටිපස්සෙම තියෙන ඝට්ටනේ. එහෙමයි. ස්වාමීන් එතනම විමස ගන්න හිතෙනවා දැන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රධානයේ මහරහතන් වහන්සේලා ගස් යට වැඩ හිටිය විදිය නේද? එහෙමයි ස්වාමීන්. අපිට හිතා ගන්න බෑ ඉතින් ඒ බන්ධන දුරු වෙච්ච හිතක තියෙන අසිරිය. එහෙමයි. බන්ධන දුරු වෙච්ච හිතක තියෙන අසිරිය. එහෙමයි ස්වාමීන්. ඉතින් බන්ධන දුරු වෙච්ච හිත මේ මොකක්ද ඒකට කියන්නේ මේ හූල්ලන්නේ. එහෙමයි ස්වාමීනි. බන්ධන දුරු වෙච්ච හිත කායට තියෙන බැඳීම දුරු වෙලා නම් තියෙන, රූපෙට තියෙන බැඳීම දුරු වෙලා නම් තියෙන්නේ, කාමයට තියෙන පිපාසය දුරු වෙලා නම් තියෙන්නේ, හූල්ලන්නේ. බන්ධන දුරු වෙච්ච හිතේ අසිරිය එක තමයි. හූල්ලන ස්වභාවය සංසිඳෙන්න පටන් ගන්නවා. එහෙමයි. අද මේක පැය 24ෙම හූල්ලන ස්වභාවයනේ තියෙන්නේ. නැද්ද බලන්න? එන හීල්ලීමට හීල්ලීමත් එක්ක ඊළඟට තියෙන ගැට්ටනේ. මහත්යත් එක්ක ගැටෙනවා, නෝනත් එක්ක ගැටෙනවා, දරුවොත් එක්ක ගැටෙනවා, දෙමව්පියොත් එක්ක ගැටෙනවා, සහෝදරයොත් එක්ක ගැටෙනවා, ඥාතීන් එක්ක ගැටෙනවා. එහෙමයි. හීල්ලීම එන්නේ බන්ධනෙත් එක්කයි කියන කාරණේ අපි හැමතිස්සෙම තේරුම් ගන්න මහන්සි ගන්නවා. මේ හිත හූල්ලන්නේ බන්ධනේ නිසා නේද කියලා. බන්ධනේ නිසා නේද? බන්ධනේ නිසා නේද? මේ බන්ධනේ දුරු වෙච්ච අනේ මගේ භාග්‍යතුන් වහන්සේ අනේ රහතන් වහන්සේලා කොතරම් අසිරිමත්ද? ඒ භික්ෂුණීන් වහන්සේලා කොතරම් අසිරිමත්ද? අනේ මේ බුද්ධ ශාසනය කොතරම් අසිරිමත්ද එන? එන බන්ධන නැති හිත කොතරම් අසිරිමත්ද කියලා හිතා ඉන්න ඕනේ එතකොට. ත්‍රියා මේ බන්ධනේ දුරු වෙනකන් එයා යම් ව්‍යායාමයක නිරත වෙනවා හැරෙන්න. යම් කල්පනාවක නිරත වෙනවා හැරෙන්න. දැන් අපි කතා කළේ අර මේ ළඟ දේශනාවක මේ සබ්බ ලෝක අනිබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. එහෙමයි. උපකාර කරනවා මේකට. තවද බ්‍රාහ්මණෙ මේ ඇතමෙක් පින් නොකලේ වේ කියනවා. කුසල් නොකරන්නේ වේ කියනවා. ඒ වගේම කියනවා මේ බියට රැකවරණය සලසා නොගන්නේ වේ කියනවා. පව් කරනවා කියනවා, දරුණු පව් කරනවා කියනවා. පවෙන් කිලිටි වෙනවා කියනවා. ඔහු එක්තරා දරුණු රෝගයකින් පහස ලබනවා කියනවා. පව් කර ඉඳලා මොකද වෙන්නේ? දරුණු රෝගයකට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට හිතනවා කියලා අනේ මම පිනක් කරගත්තේ නෑ නේද? ඔන්න ඒකට තමයි මතක් වෙන්නේ. හීන්දාරිය වටන්න. එහෙමයි ස්වාමීනි. අහෝ මම පිනක් කරගත්තේ නෑ නේද? කුසලයක් කරගත්තේ නෑ නේද? බියට රැකවරණයක් මං හදාගත්තේ නැහැ නේද? ඒකට තමයි මතක් වෙන්නේ. පව් නේද මං කළේ, දරුණු ක්‍රියා නේද කළේ, කිලිටි දේවල් නේද කරගත්තේ කියලා හිතෙන්න පටන් ඔන්න තමන්ගේ හිත යට වෙන්න පටන් ගන්න තැන. එහෙමයි. අසරණ වෙන්න පටන් ගන්න තැන. සීකල්පනාව ඇති වෙන්න පටන් ගන්න තැන සමහර අයගේ. එහෙමයි ස්වාමීනි. එතකොට සමහරලාට කල් වේලා ගිහිල්ලා වැඩි. එතකොට තමයි පිරිත් හොයන්නේ, එතකොට තමයි හාමුදුරුවෝ හොයන්නේ, එතකොට තමයි මත වස්ත්‍ර පූජකයෝ ඔක්කොම මතක් වෙන්නේ එතකොට තමයි.
එහෙමයි. එතකන් බෝධි පූජා මතක් වෙන්නේ, චෛත්‍ය පින්කම් මතක් වෙන්නේ අන්තිම මොහොතම. තමහට කරගන්න බෑ එතකොට. ඒ පුරුද්දක් නැහැනේ. එහෙමයි. ආන්න ඒකයි. එතකොට කියනවා පව් කළ දරුණු පව්කම් කළ කිලිටි පව් කළ උදවියට නියමිත යම් ගතියක් වේ නම් මරණයෙන් පසු අනේ මං ඒක උපත කරා නේද මම යන්නේ කියලා මතක් වෙනවා කියන යාට. එහෙමයි ස්වාමීනි. ශෝක කරයි කියන, කලන්ත වෙයි කියන, වැළපෙයි කියන, පපුවට අත් ගහගන්න කියන, මුලාවටපත් වෙනවා කියන. බ්‍රාහ්මණය මැරෙන ස්වභාවය ඇතිව සිට මරණයට බිය වෙයි නම්, මරණයා බියස බයට පත්වෙනව නම්, තැති ගන්නව නම්, අඬනව නම්, දුකට පත්වෙනව නම් මෙන්න මේකත් එකට හේතුවක් කියන. මොකද්ද? පින් කරගන්න නැති එක. එහෙමයි. සීල් රකින්න නැති එක. කුසල් කරගන්න නැති එක. එහෙයි. දැක නේද? පින් කරගන්නේ, කුසල් කරගන්නේ, මේ වගේ නියැලෙන්නේ, කටයුතු කරගන්නේ. එහෙමයි. බලන්නකොට මේ පින් කිරීමේ වටිනාකම අන්තිම මොහොතම ඕන්න එන්න පටන් ගන්න ඔක්කොම. එතකන් ගානක් නෑ එච්චර. එහෙයි. කිසි නිකන් හරිය නිකන් මේ කුරුල්ලු කිරිල්ලියෝ වගේ නෝන මහත්තුරුරු දරුවෝ බොහොම ලස්සනට ඇවිදගෙන කාගෙන බීගෙන ඔහේ ඉන්නවා. දැන් මේ කොරෝනා කියලා නෑ මිනිස්සු පිස්සු වැටිච්ච වගේ මේ මම දැක්ක ඔය අපි එනකොට ගමන් බිමන් යන්නත් පෙළඹෙන. ගමන් බිමන් එහෙමයි කිසි අඩුවක් නෑ ඒ වගේ. එහෙයි ස්වාමීනි. පරිස්සම් වීමක් නෑ. ඊළඟට තමයි මිනිස්සු මේ හෝටෙල් වල මම දැක්ක පිරිලා මිනිස්සු. එහෙමයි. මාස්කයක් නැහැ මිනිස්සුන්ගේ. අර ඔක්කොම ඔළුවට ඉන්නේ. පිස්සු වෙච්ච වගේ සමහර කට්ටිය. එහෙමයි. ඒතර මොකද වෙන්නේ? අර හදිස්සි එක පාට කොරෝනා ඇවිල්ලා දන්නේ නැහැ. ඕන ඊට පස්සේ 17 දුන හරි දුන මෙහෙ දුන. එහෙමයි. මියන සිස්ටම් එකේ හැටියට මියන ක්‍රමවේදෙත් එක මට පේන හැටියට පින තියෙන කට්ටියයි අර ප්‍රතිශක්තියට ඔරොත්තු දෙන කට්ටියයි සිහි කල්පනාවෙන් පොඩ්ඩක් කටයුතු කරන්න තියෙන පිරිස ඇරින් අනිත් කට්ටිය නම් මේ මට පේන හැටියට දිගට හරහාට අනිත් පැත්තට යයි වගේ. එහෙමයි ස්වාමීනි. මේ ජීවිතේ සමුදෙන්න මේ කට්ටියට. මේ යන පිළිවෙලත් එක්ක. එහෙයි ස්වාමීනි. අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ මේ යන පිළිවෙලත් එක්ක එතෙන්ට පත් වෙන හැඩයක් තියෙන්නේ. එහෙමයි. එක පැත්තකින් සිහි කල්පනාවෙන් කටයුතු කරන කට්ටිය බේරෙයි. සමහර ප්‍රතිශක්තිය වෙනුවෙන් මහන්සි ගන්න කට්ටියක් ඉන්න ඕනේ. කට්ටිය බේරෙයි. ඊළඟට තමයි අනිත් කට්ටිය තමයි මේ පිනක් තියෙන කට්ටිය ඉන්න සංසාරේ කට්ටිය බේරෙයි. එහෙමයි. අනිත් කට්ටියට පරලෝට යන්න මම්මාවත් විවර කරගත්තු බවක් තමයි පේන්නේ ගොඩාක් අයට. ඔව්. ඊළඟට තියෙන තවද බ්‍රාහ්මණේ මෙහි ඇතමෙක් ඉන්නවා කියනවා සැක ඇත්තේවි කියන. උනා විචිකිච්ඡාව අනිත් එක බලපාන හැටි. කොමක කේද? සද්ධර්මයේ පිළිබඳ නිෂ්ඨාවටපත් උන්නේ නැහැ කියනවා. සද්ධර්මයේ ගැන නිෂ්ඨාවටපත් වෙලා නැහැ කියනවා. ਉਹ එක්තරා දරුණු රෝගයකින් පහස ලබනවා කියනවා. දරුණු රෝගයකින් පහස ලබනවා කියනවා. දරුණු රෝගයක් වැළඳුණු උට මෙහෙම හිතනවා කියන අහෝ මම තාම මගේ හිතේ සැකේ තියෙනවනේ මේ ධර්මයට. විචිකිච්ඡාව තියෙනවනේ. නිෂ්ඨාවට මම මේ ධර්මයේපත් උන්නේ නැහැ නෙමෙයි. එහෙම කියලා ෂෝක් කරනවා කියනවා. එහෙනම් දැන් විචිකිච්ඡාව කියන එකත් මේ නිකන් හිටිය කියලා නැති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ විචිකිච්ඡාව නැති වෙන්නේ අපි දැන් අර මේ බන්ධන උහුල් ගැන කතා කරද්දී අපි එක විචිකිච්ඡාව නැති කරගන්න අපි කරුණු කියලා දුන්නේ. ඒතරිය පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කරන්නේ නැත්නම් අර හිතේ තියෙන විචිකිච්ඡාව දුරු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දුරු වෙන්නේ නැත්නම් අන්තිම මොහොතේ මොකද? අන්තිම මොහොතේම ඔන්න හිතට චෝදනා කරා ඊට පස්සේ. එයා පීඩාවටපත් වෙනවා ස්වාමීනි. ඒ හිත මේ භාග්‍යතුන් දේශනා කරන්නේ සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යතුන් දකින්නවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? අහෝ මං සැක සහිත කෙනෙක් නේ, විචිකිච්ඡාව ඇති කෙනෙක් නේ, සද්ධර්මයේ මගේ හිත නිෂ්ඨාවට තාම පත් වෙලා නැහැ නේද කියලා එයාගේ හිත ශෝක කරනවා කියන. එහෙමයි. කලන්තේ හැදෙනවා කියන. ලයි අත් ගහ ගන්නවා කියන, මුලාවටපත් වෙනවා කියන බ්‍රාහ්මණේ මරණ ඉදිරියේදී බයටපත් වෙන ඊළඟ කෙනා ඔයයි මේ කෙනා තමයි කියන. එහෙනම් මරණයේ ඉදිරියේ යම් කිසි කෙනෙක්ගේ හිතේ මම බය වෙන්නේ කවුරුන් මැරෙනවනේ කියලා පුරාජීරු දිදුවාට බය නැති වෙන්නේ.
එහෙමයි. හරි මම මැරෙන හැටි පෙන්වන්නම්කෝ කියලා කයිවාරු ගැහුවට වැඩක් නැහැ. හරි මම මැරෙන්නම් කට්ටිය එහෙම කියලා කට්ටිය ඉන්නෝනේ. එහෙමයි. හරි මන්නේ මැරෙන්නේ. උඹලට තියන් රුජාව මොකද්ද කියලා කියන කට්ටිය ඉන්නෝනේ. එහෙයි ස්වාමී. මම ඒකේ වෙලාවට බලා ගන්නම්කෝ. අන්තිමට ඒ කට්ටිය වැසිකිලි කැසිකිලි කරගෙන තමයි මේ අනිත් පැත්තට යන්නේ. දැකලා නැද්ද එහෙම කට්ටිය? එහෙමයි ස්වාමී. ඔව්. සමහර කට්ටිය ඉන්නවා කෑමන බීමට හොඳට ඇබ්බැහි වෙලා කෑදර කමෙන් ඉන්න අය ඉන්නවා. මම සමහර අයට කියනවා දැන් ඔහම මේ හරි පරිස්සම් වෙනවා මෙහෙමයි කියලා. අයියෝ කවුරුත් මැරෙනවනේ කවුරුත් ලෙඩ වෙනවනේ කියලා වොන් ඉන්නවා. සතියක් දෙකක් යනකොට මේන් ඔන්න ආරංචි ඩයබටික් කොලෙස්ටරෝල් කියලා මෙන්න පිස්සා වගේ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. අර පුරාජීරු කට දෙඩුවක නෙමෙයි ඒ සිටුේෂන් එක තමන් ගාවට උදා වෙනකොට. එහෙමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දොඩවන පුරාජීරුව නෙමෙයි හිත වැඩක දැන් හිතේ මායාකාරී බව සමයි මේ එහෙම එකක් දැනෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් අපි. මින් අපි ඉන්නකොට මේ ලෝකේ. අදාළ සිටුේෂන් එකට අපි එන්න ඕන. දැන් දරුවෙක් වුණත් මේ තමන් කවදා හරි දවසක මවක් පියෙක් වෙනකන් මේ දෙකම දෙමව්පියන්ට ඇඩ්වයිස් දෙවි. ඔහොම කරන්න හරියන්නේ නැහැ. මෙහෙමයි කරන්න ඕන, අරමයි කරන්න ඕන කියලා කියයි. එහෙමයි. ගෝලිය ගුරුවරුන්ට ඇඩ්වයිස් දෙයි. ඔහොම හරියන්නේ නැහැ. මෙහෙම කරන්න ඕන, අරම කරන්න ඕන කියලා. වක්කීම දරන කෙනාට ඇඩ්වයිස් දෙයි. අරම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන. තමන්ට ටික ඔක්කොම ලැබෙන්න ඕන කවදා හරි දවසක. තමන් පිය පදවිය, මව පදවිය ලබන්න ඕන. තමන් කවදා දවසක තැනක වගකීමක් ගන්න ඕන. තමන් ගුරුවරයෙක් වෙන්න ඕන. එහෙමයි. තමන් කටයුත්තක් මෙහෙවන පටන් ගන්න ඕන. එදාට තමයි වැඩ කෑටි පේන්න පටන් ගන්න. එදාට එතකන් අපිට නිහතමානී බවක් තියෙන්න ඕන. මොකද්ද නිහතමානී බව? මම තාම මේ සිටුේෂන් එකේ මේ ස්වභාවයේ මම තාම අත්විඳලා නැහැනේ. ඒකට සත්පුරුෂකමක් තියෙනවා අඩු ගන්න. එහෙමයි. මම තාම මමක් උන්නේ නැහැනේ. මම තාම පියෙක් උන්නේ නැහැ. නිසා මට මේක බරපතලකම තේරෙන්නේ. මම තාම ගුරුවරයෙක් උන්නේ නැහැනේ. මම තාම මේ කියන වක්කීම දරලා නැහැ. ඒ නිසා මට මේක බරපතලකම තේරෙන්නේ නැහැ. ඒ නිසා මම මේකට අනවශ්‍ය ප්‍රකාශ කරන්න යන්නේ ඒක සුදුසු නෑ. එහෙමයි. ඒක තමයි සත්පුරුෂ බව කියලා කියන්නේ. මර එහෙම සත්පුරුෂ බවකට අපි එනවනම් එහෙම ප්‍රශ්නේ නෑ. ඕනම දෙයක් අපි එහෙමයි. අපි ඕනම අපි තේරුම් ගන්න ඕන ඩ්‍රයිවර් කෙනෙක් නම් අපි තේරුම් ගන්න ඕන මම ඩ්‍රයිවර් කෙනෙක් වෙලා නෑනේ. එහෙනම් ඩ්‍රයිවර්ට ඇඩ්වයිස් දීලා දෙන්නේ නෑ. එහෙමයි ස්වාමීනි. තේරෙනවද? ඒක නිවේදකගේ ස්වභාවය මට තේරෙන්නේ නෑනේ. එහෙමයි. ඒක නිවේදකයට අපිට ඒ කියන විදිහේ ඇඩ්වයිස් අපිට තේරෙන්නේ නෑ. ඔබතුමන්ලා ධර්මදේශකෙක් වෙලා නෑ. එහෙමයි ඒක ස්වාමීනි. සිටුේෂන් එක ඔබතුමන්ට තේරෙන්නේ නෑ. එහෙයි. තේරෙනවද? ඒ වගේ අපි හැමතිස්සෙම හිතන්න පුරුදු වෙන්න ඕන මම මේ සිටුේෂන් එක තුල ඉඳලා නෑ. මම මේ කටයුත්ත කරලා නෑ. මම මේක දරලා නෑ. ඒ නිසා මම මේක විවේචනය කරන්න යන්න හොඳ නෑ. එහෙමයි ස්වාමීනි. හරිනම් ඒක හදවතින් ආශිර්වාද කිරීම කරන්න තියෙන්නේ. එහෙමයි. හදවතින් හදවත් අපිට කයින්ම කරන්න බෑ කියලා. හිතින් ආශිර්වාද කරන්න අඩු ගන්න. ඒක සත්පුරුෂ බව. අඩු ගානේ තමන් ඒක වචනෙන් කියන්න ඕන. අනේ මට මේක තේරෙන්නේ මම සතුටු වෙනවා ඔයගොල්ලෝ මේ කරන යහපත් දේ ගැන. අඩු ගන්න දෙමව්පියන්ට මෙහෙම සත්පුරුෂ වෙනකොට දරුවෝ දෙමව්පියන්ට කරන්න පුළුවන් උපකාරයක් කරලා නිශ්ශබ්දව ඉන්නවා. ගෝලයේ ගුරුවරයා වෙනුවෙන් කරන්න පුළුවන් කැපකිරීමක් කළා නිශ්ශබ්ද වෙනවා. එතකොට ආයතනේ වක්කීමක් දරන කෙනා එයා වෙනුවෙන් කරන්න පුළුවන් උපකාරයක් ඇද්ද අපිට එයාට වංචනික නැතුව ඉන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. එහෙමයි. එහෙම අඩු ගන්න ඉන්නවා. මම මේ වංචා නැතුව හදවතින් කටයුතු කරන කෙනෙක් වෙනවා. උපරිම කැපකිරීමෙන් මගේ කරන්න මගේ වග යම් මේ රාජකාරියක් ඇද්ද මම මේක උපරිමයෙන්ම අකුරට කරලා දෙනවා. ඒක තමයි සත්පුරුෂ බව කියලා කියන්නේ. එහෙමයි. ඒක ලොකු දෙයක් නේ. අපිට මේ වගකීම දරන කෙනාට ඉතින් අර කෙනා ඒකට හිතට සහනයක් මෙයා වංචා ඕන තරකට උට එයා යවන්න පුළුවන් නේ උට. එහෙමයි ස්වාමීනි. ඒ හරි චූටි හරි මේ ලෝකෙට සහනයක් දෙන්නවා මම කියන්නේ. සත්පුරුෂෝ එහෙම ඇති වෙනවා නම් කොච්චර ලස්සනයි. අනේ ඉතින් මේ භූමිය කියන්නේ එහෙම එකක් මේ බුද්ධ ශාසනය. එහෙමයි ස්වාමීනි. මේ සත්‍යයේ සංදේශයේ තියෙන ආශ්චර්ය මේ මම කියන්නේ. එහෙමයි. අපි මේ කියන්නේ මේ සත්‍යයෙන් මේ නිර්මිත වෙච්ච මේ ප්‍රවර්තන චක්‍රයේ තියෙන අසිරිය මේ තියෙන්නේ. එහෙමයි. ඒක තමයි මේ බුද්ධ දැන් බලන්න කවදාවත් මුග්ගලීපුත්‍ර මහරහතන් වහන්සේට මේ රාජකුමාරයෙක් වෙච්ච මිහිඳු කුමාරයා ලංකාවට එන බයක් වුණේ නැහැ. මේ රට අල්ලගනීද ප්‍රශ්නයක් හටගනීද මොනවා හරි මේ කෝන්තරයක් දාලා මොනවා හරි කරගනීද ප්‍රශ්නයක් වුණේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. විශ්වාසය තිබුණා. දැන් අනිත් ඉන්දියාවෙන් ආපු උන්දල මොකද උනේ?
අනිත් මේ පිට රටින් ආව බටහිරින් ආව යුරෝපයෙන් ආව උන්දලම මොකද්ද කරේ? මේ කැලික අදරත් ඒකේ ප්‍රතිපාක මේ භුක්ති විඳිනවනේ ලංකාවේ ජනතාව. එහෙමයි. පරම පූජනීය පිට රටින් යම් කෙනෙක් ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා හිටියාද ඒ අතරින් මිහිඳු මහරහතන් වහන්සේ ගැනත් ඒ අනිත් ආපු උත්තමාවියන් වහන්සේලාත් උත්තමාවියොත් කියන්නේ භික්ෂු භික්ෂුණී නැරෙන්නට ආසසා ගන්න කෙනෙක් නෑ ලංකාවේ දිහා බලලා සිහි කළ බලනකොට. එහෙමයි. ආදරත් හිතනකොට හිත පිනා යන අපේ ජීවිත තුළ කුසල් උපද්දවන යම් චරිතයක් ඇද්ද ඒ චරිත ටික භික්ෂු භික්ෂුණී චරිත ටික පිට රටින් ආපු අයගේ. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙයි ස්වාමීනි. ඇයි බයක් නැහැ. ඒ නිසා අපි හැම කෙනෙකුටම දරුවෙකුට වේවා දෙමව්පියන්ට වේවා ඥාතියෙකුට වේවා සහෝදරයෙකුට වේවා ගුරුවරයෙකුට වේවා ගෝලයෙකුට වේවා ආයතනක යම් ප්‍රධානියෙකුට වේවා සේවකයන්ට වේවා අපිට යම් සත්පුරුෂ ගුණ තියෙනවා කල්පනා කරලා. දැන් සමහර අය ඉන්නෝ එකපාරට ආයතන ප්‍රධානි වෙච්ච කට්ටිය. ඒතර ඒ කෙනාට අර යටහත් පහත් තියෙන සේවකයන්ගේ සිටුේෂන් එක තේරෙන්නේ නැහැ ඒතර සම්පූර්ණ. ඒකත් එක්ක අසත්පුරුෂ වෙන්න පුළුවන්. එහෙමයි. එහෙම තියෙනවා. එහෙයි ස්වාමීනි. සමහර ගුරුවරු ඉන්න ගෝලයන්ගේ සිටුේෂන් එක තේරුම් ගන්න නැහැ. සමහරලාට අපි දුම් හොඳ දැන් එයා හොඳට වියදම් කළා සුඛෝභෝගී තැන් වලින් ඉගෙනගෙන ඇවිල්ලා මොනවා හරි කරගෙන ඒකට එයාට ගෝලයන්ගේ සිටුේෂන් එක තේරෙන්නේ නැහැ සමහරලාට. මේ ලාභ සත්කාර කියන්නේ පුදුම දෙයක්. කාමය කියන්නේ පුදුම දෙයක්. ඒ දේවල් වලින් හිත යට වුණාට පස්සේ අනිත් එක්කෙනා ගැන තියෙන මේ මානසික ස්වභාවය තේරුම් ගන්න. එහෙමයි ස්වාමීනි. එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ නිවැරදි නුවණ සහිත කල්පනාවට හිත වැටෙන්නේ. එන්නේ. එහෙමයි ස්වාමීනි. මහත්තයර නෝනගේ සිටුේෂන් එක තේරුම් ගන්න බෑ නෝනට මහත්තයගේ සිටුේෂන් එක තේරුම් ගන්න බෑ දරුවන්ට දෙමව්පියන්ගේ සිටුේෂන් එක තේරුම් ගන්න බෑ දෙමව්පියන්ට දරුවන්ගේ සිටුේෂන් එක තේරුම් ගන්න බෑ සහෝදරයන්ට සහෝදරියන්ගේ සිටුේෂන් එක තේරුම් ගන්න බෑ සහෝදරයන්ට සහෝදරයන්ගේ සිටුේෂන් එක තේරුම් ගන්න බෑ මේ ගෝලයන්ගේ සිටුේෂන් එක ගුරුවරයාට තේරුම් ගන්න බෑ ගුරුවරයෙකුගේ සිටුේෂන් එක ගෝලයන්ට තේරුම් ගන්න බැරි නම් ආයතන වක්කියුත්තන්ගේ සිටුේෂන් එක පහළ මට්ටමේ ඉන්න කට්ටියකට තේරුම් ගන්න බැරි නම් පහළ මට්ටමේ ඉන්න කට්ටියට ඉහළ කට්ටියේ ඉන්න සිටුේෂන් එක තේරුම් ගන්න බැරි නම් මොකද වෙන්නේ? අන්‍යෝන්‍ය සම්බන්ධ නැතිලා යනවා. එහෙමයි. ඊතර බලන්න මේ කෙනෙක් කෙනා මේ තේරුම් ගන්න බැරි බව. එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ ශාසනයක හරි අසරිමත් දෙයක් තියෙනවා. මොකද්ද? එකිනෙක කෙනා තේරුම් අරගෙන කටයුතු කරන්න මිනිස්සයා ප්‍රඥාවන්ත කරනවා. එහෙමයි. හරි ආශ්චර්යස් දැනෙන බුද්ධ ශාසනයනේ. එකිනෙක කෙනා තේරුම් ගන්නත් කටයුතු කරනොත් ඒ සෙනෙහස ආදරේ දයාව අනුකම්පාව ඒ ඔක්කොම තියෙනවා. හැබැයි බැඳෙන්නේ නැති ජීවිතයක්. එහෙමයි ස්වාමීනි. හරි ආදරේ සෙනෙහස ඒ අනුකම්පාව දයාව ඔක්කොම තියෙන කරුණාව මෛත්‍රිය තියෙන නැති බැඳීම විතරයි. අතහැරලා යන්න ඕනත් යන්න සූදානම්. තේරුම් ගැනීමයි බැඳීම නැතිකමයි. තේරුම් ගැනීමයි බැඳීම නැතිකමයි තමයි මෙතන මුල්ම කාරණේ බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙයි. තේරුම් ගැනීමයි බැඳීම නැතිකම. ස්වාමීනි අර අපේ ස්වාමීන් වහන්සේ මතක් කළේ අර එකිනෙකා වටහා ගැනීම කියන අදහස දැන්. ගෙදර දූ දරුවන්ට වෙනම සමීප අවශ්‍යතා තියෙන්න පුළුවන් අම්මා අප්පච්චිගේ. තවත් වෙනත් කාරණා තියෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ගෙන් වටහා ගැනීම නැතුව අපි අපේ මේ යම් කාම අරමුණක් ඔස්සේ, ගොඩ නැගිල්ලක් ඔස්සේ හෝ යාහන වාහන ඔස්සේ මිල මුදල් ඔස්සේ හෝ අපේ හිත තියාගෙනම කටයුතු කරන අවස්ථා තියෙනවා සර්. අනිවාර්යයෙන්. එතකොට මේ මානුෂී බව කියලා කියන්නේ ඉස්සෙල්ලම හිතන්න ඕනේ මේ ඕනම දෙයක් ඉදිරියේ වැදගත්ම දේ තියෙන සමගිය කියලා. එහෙමයි ස්වාමීනි. මහ පොළොව නෙමෙයි අපිට වටින දේ. එහෙමයි. මේ ගොඩ නැගිලි නෙමෙයි අපිට වටින දේ. එහෙයි. සමගිය. ස්වාමීනි දැන් අවුරුදු 20ත් 30 40කට උඩදී අපේ ගෙවල් වල අම්මලා අප්පච්චිලා ලොකු ගේ දොර තිබෙත් නෑ. නමුත් බොහොම හොඳ සතුටින් ඒකනේ. මොකද අපි මේ අද ඇත්තටම මම දැකගත්තමයි ලෝකෝත්තර වශයෙන්ුත් ලෞකික වශයෙන්ුත් දෙපාර්ශවයේම ඉන්න සියලු දෙනාම ඒ පාර්ශවයේ ඉන්න සියලු දෙනාම හිතන් ඉන්නේ මේක දියුණුව තියෙන්නේ මහ පොළොව වැඩි වෙන ප්‍රමාණයට. ගොඩනැගිලි වැඩි වෙන ප්‍රමාණයට, භෞතික සම්පත් වැඩි වෙන ප්‍රමාණයට. මේ බටහිර චින්තනය. එහෙමයි. ඒ බාහිර ලෝක චින්තනය. එහෙමයි ස්වාමීනි. ඒ චින්තනයේ සිඳ බිඳින දානවා මේ සත්‍ය ආඥා චක්‍රය. ඒ සත්‍ය ආඥා චක්‍රයෙන් ඒ සියල්ල සිඳ බිඳ දානවා භාග්‍යවතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. ඒ සත්‍ය ආඥා චක්‍රෙනු මේ කරේ. එහෙමයි ස්වාමීනි. මේ ධර්ම දේශනාව කියලා කියන්නේ ඒ වගේ මහා අසිරිමත් පිංකමක් ඒක. බාහන්න එතකොට මේ ගොඩනැගිලි වලින් භෞතික දේවල් වලින් මේ දියුණුවක්
විප්ලවයක්, වෙනස් වීමක්, සමාජගත වීමක්. ඉතින් මේ හොයන ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හොයන ලද දෙයින් සතුටු වෙලා දියුණුවක් දකින ලෝකයක්. අල්පේච්ඡ වෙලා දියුණුවක් ලබන ලෝකයක්. නෝනින් සලකලා පාවිච්චි කරන්න ඕන දේවල් පාවිච්චි කරලා දියුණුවක් ලබන ලෝකයක්. අත්හැරලා දියුණුවක් ලබන ලෝකයක්. එහෙමයි. අවශ්‍ය දේවල් නෝනින් කල්පනා කරලා පාවිච්චි කළා. ඒතර අවශ්‍ය දේවල් තියෙනව නැති නේ. මේ අවශ්‍ය දේවල් නෝනින් කල්පනා කරලා අවශ්‍යතාවයට විතරක් පාවිච්චි කළා. ඒක එතකොට අවශ්‍යතාවයට විතරයි පාවිච්චි කරන්නේ ඒක. ඒතර අත්හරින්න පුළුවන් මානසිකත්වයකින් ඉන්නවා. කොච්චර ආශ්චර්ය තැනක්ද මේ බුද්ධ ශාසනය කියන්නේ. මේ ධර්ම ධාතුව තනිකර තියෙන අන්න ඒ වගේ ආශ්චර්ය ජීවිතයක් බිහි කරන ධර්මයක් නෙදී ධර්මය කියලා කියන්නේ. ස්වාමීනි මිනිසුන්ටත් දෙවියන් තරම් වූ සුදූර ජීවිත පැවැත්මක් උරුම කරලා දෙන. ඒකනේ එහෙමයි ස්වාමීනි. ධර්මී කරන්නේ. එහෙයි. මේ සත්‍ය ආඥා චක්‍රයෙන් කරන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක් ඒක. ඒතර දැන් මේවා නුවණින් කල්පනා කරන්න හුරු වෙච්ච ශ්‍රාවකයෝ ඉතින් අර දැන් බලන්න රජගෙවල් වල සිටුගෙවල් වල හිටපු ශ්‍රාවකයෝනේ ඉතින් මේ. එහෙමයි. දැන් එතකොට රජකම් නැති වුණා කියලා අරුබුදයක් වුණේ නැහනේ. සිටුකම් නැති වුණා කියලා අරුබුදයක් වුණේ නැහනේ. මාලිගා නැති වුණා කියලා අරුබුදයක් වුණේ නැහනේ. සේවකයෝ ටික නැති වුණා කියලා අරුබුදයක් වුණේ නැහනේ. එහෙමයි. අතරපයට වැඩකාරයෝ හිටියේ නැහැ කියලා අරුබුදයක් වුණේ නැහනේ. එහෙමයි ස්වාමීනි. ඒ ලෝකේ අද මේ අද යුගයේ ඉතින් ඒක ඉතින්ටම 100%ක් එන තරම් මේ කරගන්න තරම් මේ සාධනීය වෙච්ච පරිසරයක් නෑ අද. එහෙමයි. ඔව්. නමුත් ඒකේ අඩු ගානේ ඒක අපිට මේක පහස විඳින්න පුළුවන් නම් අපිට ඒක. බුදු සාසනය කියන්නේ මෙහෙම එකක් කියලා. ඒතර අපි හිත බුද්ධ සාසනයට ඇලෙනවා. එහෙමයි. ඒක තමයි වටින්නේ. ධර්මයට ඇලෙනවා. ඒ ශාස්ත්‍රූත්වයට ඇලෙනවා. අපි මේ ධර්මයේ 100% පුරුදු කරගන්න පුළුවන් හැකියාව තියෙන අදහසින්ම නෙමෙයි මේ ධර්මයේ කියලා දෙන්නේ. බුද්ධ ශාසනයේ අසරිය කියලා දීලා බුද්ධ ශාසනයට හිත පහදවන්නේ. ඒ මෙවන් දහමක් අවබෝධ කරපු මෙවන් සත්‍ය ආඥා චක්‍රය පවත්වපු අරහත් සම්බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන්ම නිෂ්ඨාවටපත් වෙච්ච මේ පැහැදීමක් සහිත චිත්තසංතානයක් උපදව ගන්න. එහෙමයි. වෙන දෙයක් නෙමෙයි. ඒවන් බුද්ධ ශාසනයක හිටියේ ශ්‍රාවක සංඝරත්නයේ තියෙන ආශ්චර්ය තේරුම් අරගෙන එවන් ශ්‍රාවක සංඝරුවණක් දෙවියමිය සරණ කරගන්න කරන අනුග්‍රහයකුයි මේ. එවන් මේ ආශ්චර්ය මිනිසයන් බිහි කළ දහමක් දිවිමිය සරණ කරගන්න කරන අනුග්‍රහයකුයි මේ තියෙන්නේ. වෙන එකක් නෙමෙයි. එහෙමයි. ඒතර ඒකිනෙකන ප්‍රඥායි ප්‍රමාණයට වීර්ය ප්‍රමාණයට ඒකින දිනු කරගනි. ඒක පුද්ගලිකව කරගන්න තියෙන වැඩක් ඒකෙත්. අපේ කාර්යභාරය වෙලා තියෙන්නේ අනුශාසනීය ප්‍රාදේ. සත්‍ය ආඥා චක්‍රය දිගටම ඉදිරියට ගෙන යන එක විතරයි අපිට තියෙන්නේ. එහෙමයි. ඉදිරියට අපි පැනවූ ආඥා චක්‍රයක් තියෙනවා. ඒක ඉස්මතු කළ දෙන එක. ඒතර මේ ධර්ම දාණය කරන්නේ ඒක තමයි. අසරිමත් දෙයක් මේ. එහෙමයි. අසරිමත් පරිවර්තනයක් මේ සමාජයේ ඇති කළ දෙනවා. භෞතික දේවල් වලින් නිෂ්ඨාවටපත් වෙන්න හදන ලෝකේ ධර්මයකින් නිෂ්ඨාවටපත් වෙන දෙයක් සමාජගත කිරීමක් මේ තියෙන්නේ. ඒක ආශ්චර්ය නැද්ද එතකොට? එහෙමයි. ආශ්චර්ය දෙයක් ඒකට. එහෙයි ස්වාමීනි. ඒකට තමයි කියන්නේ ලෝකෝත්තර මඟ කියලා. අරකට කියන ලෞකික මඟ කියලා. ලෞතුරු කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා මේ සතුටුවෙන් මේ ධර්ම දාණය දෙන මේ පිරිස නිතර හිත තමන් මේ දෙව් මිනිස් ලෝකයාට මේ ලෝතුරු සෝයක් විඳින්නට යම් අනුග්‍රහයක් කළොත් තමන්ට සසර පුරා ලෝතුරු සෝයක් විඳින අනුග්‍රහ සැලසෙනවා ඒ පින විසින්. එහෙමයි ස්වාමීනි. තමන් දෙව් මිනිස් ලෝකයාටම කරන අනුග්‍රහයක් නේ. තමන්ට එතකොට මේ ඒ ලෝතුරු අනුග්‍රහය ලබන්නට අනිවාර්යෙන් මේ පින අනුග්‍රහ කරනවා. එහෙමයි. ඒ නිසා ඒ අනුග්‍රහය එතකොට තමන්ට ලැබෙන්නේ පිනක් විසින් ඒක. එහෙමයි. ඒක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ දැන් මෙවන් අනුශාසනාවක් දක්වමින් ශාස්ත්‍රුන් වහන්සේ වඩිද්දී ඒ සත්‍ය ආඥා චක්‍රේ ප්‍රවර්තනය කරගෙන යද්දී ඒකට අදාළ සංඝ පිරිසකුත් බිහි වෙද්දී නමුත් ඔය කිසි දෙයක් දිහා බලන්නේ නැති පිරිසක් හිටියනේ. එහෙමයි. ආවත් ඒ තුල රැඳෙන්නේ නැති පිරිසක් හිටියනේ. එහෙනම් දැන් තේරෙනවද? එන්නත් පිනක් තියෙන්න ඕන, රැඳෙන්නත් පිනක් තියෙන්න.
එහෙමයි ස්වාමීනි. මේ සත්‍ය ආඥා චක්‍රයට අහු වෙන්නත් පිනක් තියෙන්න ඕන. ඒ ආඥා චක්‍රය තුල වාසය කරන්නත් පිනක් තියෙන්න ඕන. ඒකට. එහෙයි ස්වාමීනි. ඒ තමන් ඒකින් අනුග්‍රහයක් කළා තියෙනවා. දැන් අපි ආහාර පාන දිදී ආයුෂ වර්ණ සැප බල දුන්නොත් එහෙම ලෝකයට තමන්ට සංසාරේ යනකොට එපා කිව්වත් මේ ආයුෂ වර්ණ සැප බල තමන්ගේ පිටපස්සෙන් එනවා. එහෙමයි. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. එහෙයි ස්වාමීනි. මේ ලෝකේ ස්වභාවය ඒක. එතකොට ඒක මේ ඒ වගේ තමයි තමන් මේ ලෝකේ ලෝතුරු දෙයකින් නිර්මල දෙයකින් විරාගී දෙයකින් සත්‍යයෙන් දෙව් මිනිස් ලෝකයට ඉඳ ගැන්නුවොත් උනන්දු කළොත් සතුටු කෙරෙව්වොත් ඒ අයගේ හිතවල පරිවර්තනයක් ඇති කෙරෙව්වොත් එහෙම සංසාරේ තමන්ට මොකද වෙන්නේ? තමන්ට ලෝතුරු දෙයකින් විරාගී දෙයකින් නිවෙන දෙයකින් නිකලස් කරන දෙයකින් සතුටු වෙන්නට පරිසරය සකස් වෙනවා. හිත සුවපත් කරගන්නට පරිසරය සකස් වෙනවා. හිත නිර්මල කරගන්නට පරිසරය සකස් වෙනවා. උපකාර සැලසෙනවා. එහෙමයි. ඒ නිසා සතුටින් තමන්ගේ ජීවිතේ මේ කාහෝරාව තුළ තමන්ගේ ජීවිතේ මේ රැස්ුනේ දුර්ලභ වූ කල්ප ගානකටත් දුර්ලභ වූ පුණ්‍ය ස්කන්ධයක්. ඉතින් මේ පින සසර පුරාම තමන්ට මේ ලෝතුරු සුවයෙන් සුවපත් වෙච්ච හිතක් හදාගෙන ඒකට අනුග්‍රහ ලැබමින් මේ හිත සුවපත් කරගන්නට මේ පුණ්‍ය ශක්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සිල් දනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ලද සොඳුරු මිනිස් ආත්ම භාවය වඩාත් අර්ථවත් කරගෙන ධර්මයේ හැසිරෙමින් උතුම් නිවන දක්වාම ගමන් කරවන්න අවස්ථා සැලසෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යයේ ආඥා චක්‍රය ඒ ශ්‍රී සද්ධර්මය අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ. ඉතින් අපිට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වුණා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ උපන්දිනේ යෙදුන සජීවාද සිල්ලා මහත්මියට සිත් පැතීම් පිණිස සුගීස මහතා සජීවාද සිල්ලා මහත්මිය දරුවන් වන සිනෝන් පුතණුවන් සියරා දියණිය ඒ වගේම සියෝන් පුතණුවන් විසින් තමයි මේ අද උදාර පුණ්‍ය ධර්මයේ රැස් කරගන්න යෙදුනේ. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනත් කුමාර බ්‍රහ්මරාජයාට මේ පින් පුණ්‍යානුභාව බලයෙන් සපවත් වේවා. විශේෂයෙන් සක්දෙවිඳුන් මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ඒ වගේම විස්කන් දේවපුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ත කියන සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලයෙන් සපවත් වේවා. සේම්පති දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සපවත් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනමසම දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සපවත් වේවා. සම්බුද්ධ ශාසනය ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සපවත් වේවා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සපවත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දෙමින් අපේ ජීවිත ආලෝක කළ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සුවසීම ධර්ම ප්‍රචාරය කටයුතු කරගෙන යන්නට තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ සුගීෂ මහතා සහ ඒ වගේම සජීවා සිල්ලා මහත්මිය ඒ වගේම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා.
වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ උපන්දිනේ යෙදී තියෙන සජීවාද සිල්ලා මහත්මියටද ඒ වගේම තමයි සුගීෂ මහත්මයාටත් දරුවන් වන සිනෝන් පුතණුවන් සියරාදියනිය සියෝන් පුතණුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට සුජීවත්ව සිටින දෙමව්පියන්ට ගුරුවරුන්ට දායකත්වයේ දැක්වූ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම පින්බර අපගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු විශේෂයෙන් උපන්දිනයේ යෙදීම නිසා සජීවාද සිල්වා මහත්මියට සෙත් පැතීම පිණිස සුගීෂ මහත්මයා, සජීවාද සිල්වා මහත්මිය, පිනති දරුවන් වන සිනෝන් පුතුණුවන්, සියරා දියණිය සහ සියෝන් පුතුණුවන් ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනති ඔබටත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දායාද කොටගෙන ධර්ම දානමය පින්කම සිදු කරගන්න අවස්ථාව තිබෙනවා. මේ සාකච්ඡාවේ දායකත්ව බරපැන වෙන් කරගෙන 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව ඔබට තොරතුරු විමසන්න පුළුවන්. ඉතින් ඔබට ධෛර්යය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ලද මනුස්ස ජීවිතයේ ශ්‍රී සත්‍යධර්මයෙන්ම අර්ථවත් කරගෙන සංහිඳියාව ඇති කරගෙන ධර්ම මාර්ගයේ ඉදිරියට රත්නත්‍රය ආනුභාවයෙන් ඔබට ගමන් කරගන්න සියලු අවකාශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.